පූර්ණ විස්තරය. එක හර්ට් චක්‍රයකදී සිදුවන ක්‍රියාවලි තුනක් තියෙනවා. කීයටවත් බලන්න අමාරුයි. අයි අපිට පේන්නේ හෘදයක් දිහා බලන් හිටියොත් ඔන්න වුණා ඉච්චරයි. මෙහෙම වෙන එක ඇතුලේ වැඩ තුනක් තියෙනවා කියලා මේ කියන්නේ. මොන වෙන එක ඇතුලේ වැඩ තුනක් තියෙනවා. හරි? දැන් බලමු අපි එක සාමාන්‍යයෙන් මම ඔබට මෙන්න මෙහෙම පෙන්වන්නම්. මේක මෙහෙම පෙන්වන්නම්. හරි ලස්සන කතන්දරයක්. අත් දෙකයිනේ තියෙන්නේ. එහෙම තමයි පෙන්වන්න වෙන්නේ. බලන්න හොඳේ. දැන් එක අවස්ථාවක් තියෙනවා. දැන් මේ මගේ උඩ අත මගින් මම නිරූපණය කරන්නේ කර්ණිකා දෙක. පහලින් නිරූපණය කරන්නේ කෝෂිකා දෙක. දැන් ඔන්න මේ තියෙන කර්ණිකා දෙක. හොඳේ. මේ තියෙන කර්ණිකා දෙක. මේ කර්ණිකා ඉහිල් වෙලා කර්ණිකා විස්තරණය වෙලා. එහෙනම් මේ තියෙන කෝෂිකත් විස්තරණය වෙලා. එහෙනම් හෘදේ කර්ණිකයි කෝෂිකයි දෙකම විස්තරණය වෙලා තියෙනවා නම් අපි කියන්නේ මොකක් කියලාද? හෘදේ පූර්ණ විස්තරය. පැහැදිලිද? අපි සාමාන්‍යයෙන් හෘදයක් අඳිනකොට අඳින්නේ කොයි අවස්ථාවද? හෘදයක් අඳිනකොට අඳින්නේ හෘදේ පූර්ණ විස්තර අවස්ථාව තමයි අපි අඳින්නේ. පැහැදිලිද ඒක? එහෙනම් ඔන්න හෘදේ පූර්ණ විස්තරිත අවස්ථාව. පැහැදිලිනේ? ඔව්. ඊට පස්සේ ඔන්න බලන්න කර්ණිකා ආකුංචය, කර්ණිකා ආකුංචය. කර්ණිකා ආකුංචය. කෝෂිකා කොහොමද තියෙන්නේ? ඒක සාමාන්‍ය විදිහට තියෙන්නේ. කෝෂිකා හිල් වෙලා තියෙන්නේ. හරි. මට කියන්න. කර්ණිකා ආකුංචය වෙනකොට මොකක් වෙයිද? කර්ණිකාවල තිබිච්ච රුධිරය ටික කෝෂිකාවට යනවා. මෙහෙම. හරිද? ඊට පස්සේ ඔන්න බලන්න ඊළඟ එක. ඊට පස්සේ කෝෂිකා ආකුංචය. ඕක තමයි අල්ලන්නම බැරි තැන. හරිද? ඔබ ඇල්ලුවෙත් නෑ ඒක. කෝෂිකා ආකුංචය. කෝෂිකා ආකුංචය වෙනකොට කර්ණිකාවලට මොකක් වෙලාද මේ? කර්ණිකාවලට මොකක් වෙලාද? ඉහිල් වෙලා. ඊට පස්සේ වෙන්නේ ආපහු කෝෂිකාත් විස්තරය ඔහොම. කෝෂිකාත් විස්තරය. ඒතකොට පූර්ණ විස්තරය. ඔන්න බලන්න ආපහු එක හෘද ස්පන්දනයක වෙන දේවල් කර්ණිකාවල ආකුංචය කෝෂිකා විස්තරණය වෙලා තියෙන්නේ. කෝෂිකා විස්තරණය වෙනවා කර්ණිකා වැරදුනා. මුල ඉඳන්. කර්ණිකාවල ආකුංචය කෝෂිකා විස්තරණය වෙලා තියෙන්නේ. කෝෂිකා ආකුංචනය වෙනවා කර්ණිකා විස්තරණය වෙනවා. ඊට පස්සේ කෝෂිකාත් විස්තරණය වෙනවා. එතකොට මොකද වෙන්නේ? පූර්ණ විස්තරය. ඔන්න පූර්ණ විස්තරය කර්ණිකාවල ආකුංචය කෝෂිකාවල ආකුංචය පූර්ණ විස්තරය. කර්ණිකාවල ආකුංචය කෝෂිකාවල ආකුංචය පූර්ණ විස්තරය. කර්ණිකාවල ආකුංචය කෝෂිකාවල ආකුංචය පූර්ණ විස්තරය. එහෙමයි යන්නේ. එතකොට මේකට යන ටයිම් ගණනය කරලා තියෙනවා. හරිද? කර්ණිකා ආකුංචයට යනවා තත්පර 0.1ක්. කෝෂිකා ආකුංචයට යනවා තත්පර 0.3ක්. හෘදේ පූර්ණ විස්තරයේ තියෙනවා තත්පර 0.4ක්. මෙතන 4යි මෙතන 3යි මෙතන 1යි තමයි හෘද චක්‍රයට යන කාලය කොච්චරයිද? වෙලාව තත්පර 0.8යි. ඒ කියන්නේ මෙහෙම බලා ගන්න හොඳේ. මේ දැන් මෙහෙම තියෙනවා නම් මොකද්ද? කර්ණිකාත් විස්තරණය වෙලා කෝෂිකාත් විස්තරණය වෙලා පූර්ණ විස්තරිත අවස්ථාවනේ තියෙන්නේ. කර්ණිකා ආකුංචය වෙනවා. කර්ණිකාව ආකුංචනය වෙන්න ගතවන කාලය කොච්චරයිද? තත්පර 0.1යි. ඊට පස්සේ කෝෂිකා ආකුංචය වෙනවා. ඒකට ගතවන කාලය කොච්චරයිද? තත්පර 0.3යි. ඊට පස්සේ මේකත් මෙහෙම විස්තරණය වුණාට පස්සේ මේකත් විස්තරණය වුණාට පස්සේ පූර්ණ විස්තරිත අවස්ථාවේ තියෙන කාලය කොච්චරද කියන්නේ? තත්පර 0.4යි. පැහැදිලිද ඒක? ඔව්. එතකොට මට කියන්න මෙන්න මේක හොඳට තේරුම් ගන්න හොඳට තේරුම් ගන්න. අපිට පේන්නේ කලල අවදියේ ඉඳන් මැරෙනකම් අපේ හෘදය නොකඩවා මෙහෙම මොනවා වෙනවද? ස්පන්දනය වෙනවා. ඔහොම කර කර ඉන්න හෘදේ විදිහට අතින් ඔහොම ටිකක් වෙලා යනකොට අත හරිය අමාරුයි රිදෙනවා. හරිද? ඔහොම කර කර ඉන්න බෑනේ. කොච්චර හරි ඔහොම හරි අත රිදෙනවා. හරිද? හැබැයි හෘදේට අමාරු නැද්ද? හෘදේට අමාරු නැද්ද? හෘදේ හෘද පේශි හරි අමුතු වැඩක් නේ කරන්නේ. ඔබට පේනවද? එක හෘද චක්‍රයකදී එක හෘද ස්පන්දනයකදී සිද්ධ වෙන කෑලි තුනෙන් වැඩිම වෙලාවක් ගන්න මොකටද?
හෘදේ පූර්ණ විස්තරයට. ඒතර හෘදේ පූර්ණ විස්තරය කියලා කියන්නේ කර්ණිකාත් ඉහිල් වෙලා කෝෂිකාත් ඉහිල් වෙලා. ඉහිල් වෙලා තියෙනවා කියන්නේ පේශියක් මොකද්ද කියන්නේ? ඉහිල් වෙනවා කියලා කියන්නේ පේශියක් නිදහසේ ඉන්නවා කියන එක. ඒ කියන්නේ එක ස්පන්දනයක් කොහොම වෙනකොට ඒ ස්පන්දනයට යන මුළු කාලයෙන් භාගයක් මෙයා ඉන්නේ කොහොමද? විවේකීව. මේක ඇවිල්ලා විවේකීව ඉන්නේ. එහෙනම් මට කියන්න හෘදය පැය 24ක් ස්පන්දනය වෙනකොට කොච්චර කාලයක් විවේකීව ඉඳලා තියෙනවද? පැය 12ක් විවේකීව ඉඳලා තියෙනවා. මරු වැඩේ නේද ඒක? එතන මෙහෙම කළොතින් එහෙම චූටි කාලාන්තර වලින් විවේකීව ඉන්නේ නැතුව විවේක කාලාන්තර ටික ඔක්කොම එකතු කළා පැය 12ක් එක දිගට ඉන්ටර්වල් එක ගත්තොත් මොකක් වේද? ඉවරටම ඉවරයිනේ. ඒ නිසා හෘදේ පුදුමාකාර අවයවයක්. එයා මෙහෙම ස්පන්දනය වෙනවා තමයි අපිට පේන්නේ. කොයි වෙලාවකවත් මොකද වෙන්නේ? නතර වෙන්නේ නැහැ. පොයටත් වැඩ, අප්‍රසිද්ධ නිමාළු දිනවලටත් වැඩ, ක්වොරන්ටයින් කළත් වැඩ නේද? මොන වෙලාවෙ බැලුවත් ඔහොම වැඩ ලොක්ඩවුන් කළත් එයා වැඩ. හරිද? ඒතර අපිට හිතෙනවා යකෝ මේක මෙහෙම ස්පන්දනය වෙනවා කිසිම විවේකයක් නැතුව. කොහොමද එහෙම අවයවයක් වැඩ කරන්නේ කිසිම විවේකයක් නැතුව? නිදාගත්තාම නතර වෙනවද? නෑ, නතරම වෙනවනේ. දිගටම නිින්ද යනවා. හරි? එතකොට ඒ වුණාට හෘදේ මෙහෙම එක ස්පන්දනයක් මෙහෙම එක ස්පන්දනයක් වෙද්දී මුළු පේශියේ බිත්ති ඔක්කොම ටික ඉන්ටර්වල් එකක් ගන්නවා තත්පර 0.4ක්. ඒ කියන්නේ ඉන්ටර්වල් එක එයා ගන්නේ එක සැරේ ඉන්ටර්වල් ගොඩාක් ගන්නේ නැතුව චූටි කෑලි වලට කඩලා ඉන්ටර්වල් ගන්නවා. එතකොට අපි හිතමුකෝ පැය 24ක් හෘදේ ස්පන්දනය වෙලා නම් පේශිය සංකෝචනය වෙලා තිබිච්ච කාලය පැය 12යි. ඉහිල් වෙලා තිබිච්ච කාලේ පැය 12යි. ඇයි? තත්පර 0.1යි නම් එක හර්ට් චක්‍රයකට ඒකෙන් භාගයක්ම ඉන්නේ කොහොමද? පේශි ඔක්කොම ඉහිල් වෙලානේ. අන්න එහෙමයි ඉන්ටර්වල් ගන්න. පැහැදිලිද? දැන් මේක එකතු කරන් අහනවා ඕගොල්ලන්ගෙන් මාර කතන්දර අහනවා. අපි මේක ආපහු සැරයක් බලාගෙන යමු 26 වෙනි පිටුව. එක් පූර්ණ හෘද ස්පන්දනයක් සම්පූර්ණ වීමේදී හෘදය තුල අනුක්‍රමිකව සිදුවන සංසිද්ධීන් ශ්‍රේණිය හෘද චක්‍රය නම් වේ. එක් හෘද චක්‍රයක් සම්පූර්ණ වීමේදී හෘදය සම්පූර්ණයෙන් රුධිරයෙන් පිරී යාම හා හෘදයෙන් රුධිරයේ පොම්ප වීම සිදුවේ. ඒ කියන්නේ මේ එක හෘද චක්‍රයක් මෙහෙම වෙනකොට හෘදයේ සම්පූර්ණ රුධිරයෙන් පිරෙන එකක් වෙනවලු පොම්ප වෙන එකක් වෙනවලු. හරිනේ ළමයි. මේක පූර්ණ විස්තරයේ තියෙනකොට දැන් මේ මෙහෙම පූර්ණ විස්තරයේ තියෙනවානේ. එතකොට මේකටයි රුධිරය පිරෙනවානේ. පූර්ණ විස්තරයේ තියෙනකොට මේකටයි රුධිරය පිරෙනවා. එතකොට කර්ණිකා ආකුංචය වෙනකොට මොකක් වෙයිද? මේකේ රුධිරය මෙහෙට යනවා. ඊට පස්සේ කෝෂිකා ආකුංචය වෙනකොට මොකක් වෙයිද? මේකේ රුධිරය මේකට යනවා, මේකේ රුධිරය මේකට යනවා. හරිද? ඊට පස්සේ පූර්ණ විස්තරයකට එනවා. හෘද චක්‍රයේ ප්‍රධාන කොටස් තුනකින් සමන්විතයි. කර්ණිකා ආකුංචය, කෝෂිකා ආකුංචය, පූර්ණ හෘද විස්තරය. සම්පූර්ණ හෘද චක්‍රයක් සිදුවීමට ගතවන කාලය තත්පර 0.8ක් වේ. විවේකීව සිටින නිරෝගී වැඩිහිටි පුජ්‍යලයෙක්ගේ මිනිත්තුවකට සිදුවන හෘද චක්‍ර සංඛ්‍යාව නැත්නම් හෘද ස්පන්දන වේගය 60ත් 80ත් අතර වේගයක් ගන්නවා. ඕකේ මධ්‍යන්න අගය ගන්න 72යි කියලා. මධ්‍යන්න අගය ගන්න 72යි කියලා. පැහැදිලි නේද? හරි. ඕකේ ඔබෙන් විභාගයේදී සමහර ලාවට අහන ඒවා තියෙනවා, මරු ඒවා තියෙනවා මෙහෙම. අල්ලගන්න බැරි තැන් අහනවා හිටි ගමන්. හරි. දැන් ඔබෙන් කෝෂිකා ආකුංචයට ගතවන කාලය ඇහුවොත් ඔබ කටපාඩමින් උත්තර දෙනවා. හෘදේ පූර්ණ විස්තරයට ගතවන කාලය ඇහුවොත් කටපාඩමින් උත්තර දෙනවා. කර්ණිකා ආකුංචයට ගතවන කාලය ඇහුවොත් කටපාඩමින් උත්තර දෙනවා. ඒව අහන්නේ නැහැ විභාගෙදී. කර්ණිකා ආකුංචයට ගතවන කාලය කියලා අහන්නේ නැහැ. ඔබෙන් අහයි හිටි ගමන් මෙහෙම මහා මුතු ඒවා අහනවා. මොකක්ද දන්නවද අහන්නේ? අහනවා සමහර විට කර්ණිකා ඉහිල් වී පවතින කාල සීමාව. මම ඔය නම් මෙතනින් ලියන්න. ඕක ඔබෙන් අහයි. කර්ණිකා ඉහිල් වී පවතින කාල සීමාව කොච්චරක්ද කියලා. කපාට කියලා අරිනවා 0.1යි කියලා. අහන්නේ
කර්ණිකා ආකුංචේ නෙමෙයි. කර්ණිකා ඉහිල් වී පවතින කාල සීමාව. කොහොමද හොයාගන්නේ? කර්ණිකා ඉහිල් වී පවතිනවා මොකේද? පූර්ණ විස්තරයේදී කර්ණිකා ඉහිල් වෙලා පවතින්නේ. පූර්ණ විස්තරයේදී කර්ණිකා ඉහිල් වෙලා පවතින්නේ 0.4යි. හැබැයි කෝෂිකා ආකුංචේ වෙන වෙලාවෙත් කර්ණිකා විස්තරණය වෙලා තියෙන්නේ. ඒ නිසා ධන 0.3යි 0.7යි. පැහැදිලිද? කර්ණිකා ඉහිල් වී පවතින කාලය. ඕක හැදුවේ කොහොමද කියලා පස්සේ කාලෙක ආය අහන. ඔන්න බලාගන්න මෙහෙම. පූර්ණ විස්තරය කොච්චරක් වෙලා තියෙනවද? තත්පර 0.4ක් කර්ණිකා මේ තියෙන කර්ණිකා ඉහිල් වෙලා තියෙනවා. හරිද? පැහැදිලිද ඒක? එහෙමනේ කර්ණිකා ආකුංචේ වෙනවා. ආකුංචේ වෙනවා. ඒකට තත්පර 0.1යි යන්නේ. කෝෂිකා ආකුංචේ වෙන වෙලාවේ කර්ණිකා ඉහිල් වෙලානේ. ඉහිල් වෙලානේ. එහෙනම් මේ කෝෂිකා ආකුංචේ වෙන වෙලාවේ සම්පූර්ණ වෙලාවේ තියෙන කර්ණිකා මොන වෙලාවද? ඉහිල් වෙලානේ. හරිද? ඔහොම තියෙන්නේ. හරිද? එතකොට කෝෂිකා ඉහිල් වෙලා තියෙනවානේ තව කාලයක්. ඒ කාලෙත් කර්ණිකා ඉහිල් වෙලානේ තියෙන්නේ මේ කාලේ. එහෙනම් කර්ණිකාව මෙතෙන් ඉඳන් මෙතෙන්ට ආකුංචනය වෙලා මෙතන ඉඳන් මෙතෙන්ටත් ඉහිල් වෙලා මෙතෙන් ඉඳන් මෙතෙන්ටත් ඉහිල් වෙලා. එහෙනම් කර්ණිකා ඉහිල් වී පවතින කාල සීමාව 0.7යි. අන්න ඒව අහන්න පුළුවන්. ඒ විදිහට තව මොකක්ද අහන්න පුළුවන් එකක් තියෙන්නේ. ඒ විදිහට අහන්න පුළුවන් එකක් තියෙනවා තව එකක් මෙහෙම. කෝෂිකා ඉහිල් වී පවතින කාලය. මේකත් අහන්න පුළුවන්. කෝෂිකා ඉහිල් වී පවතින කාලය අහන්න පුළුවන්. කොහොමද කෝෂිකා ඉහිල් වී පවතින කාලය හොයාගන්නේ? මෙහෙමනේ. මෙතෙන් නම් මෙතෙන්ට කෝෂිකා මොනවා වෙලාද තියෙන්නේ? කෝෂිකා මෙතෙන් නම් මෙතෙන්ට සංකෝචනය වෙලා තියෙන්නේ. මෙතෙන් නම් මෙතෙන්ට කෝෂිකයි කර්ණිකයි දෙකම නම් කෝෂිකා එතකොට ඉහිල් වෙලානේ තියෙන්නේ. කර්ණිකා ඇකිලෙන වෙලාවේ කෝෂිකා ඉහිල් වෙලා තියෙන්නේ. එහෙනම් ඒක අපිට එන්නේ 0.4යි ධන මේ වෙලාව 0.1යි 0.5යි. ඔන්නෝක තමයි බහුවර්ණ වලට ඇහුවොත් අහන්නේ. අර පොතේ දීලා තියෙන එක නෙමෙයි අහන්නේ. මම නැවතත් ඔබට මේක උගන්වනවා. ඕන්න බලාගන්න. බලාගන්න හරි. හෘදේ පූර්ණ විස්තරය. කර්ණිකා ඉහිල්, කෝෂිකා ඉහිල්. හරිද? එතකොට කෝෂිකා ඉහිල් වෙලා තියෙන කාලේ මෙන්න මෙච්චරක් එනවා. ඊට පස්සේ මෙහෙම කෝෂිකා කර්ණිකා ඉහිල් වෙලා තියෙන කාලේ මෙච්චරක් එනවා. කර්ණිකා ඉහිල්, කර්ණිකා ආකුංචේ වෙනවා. ආකුංචේ වෙන්නේ තත්පර 0.1යි. ඔන්න කර්ණිකා මොකක් වෙනවද කියන්නේ? ඉහිල් වෙනවා. ඒ වෙලාවේ කෝෂිකා ආකුංචේ වෙනවා. කෝෂිකා ආකුංචේ වෙලා තියෙන කාලේ තත්පර 0.3ක්නේ. ඒ කාලේ කර්ණිකා තියෙන ඉහිල් වෙලා. ඒතර කර්ණිකා ඉහිල් වෙලා තියෙන 0.3ක්. හරිද? ඊට පස්සේ තමයි කෝෂිකා ඉහිල් වෙන්න ගන්නෙ. කෝෂිකා ඉහිල් වෙලා තියෙද්දිත් කර්ණිකා ඉහිල් වෙලානේ. එතකොට එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ටම මොකක් වෙලාද? කර්ණිකා ඉහිල් වෙලා. කර්ණිකා ඉහිල් වෙච්ච කාලේ 0.7යි. අනිත් පැත්තෙන් ගත්තොත් මෙහෙම කර්ණිකා ආකුංචේ වෙන වෙලාවේ කෝෂිකා මොනවා වෙලාද තියෙන්නේ? ඉහිල් වෙලානේ තියෙන්නේ. ඉහිල් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ කියන්නේ? ඔන්න කෝෂිකා සංකෝචන වෙනවා, කර්ණිකා ඉහිල් වෙනවා. ඔන්න බලන්න කෝෂිකා ඉහිල් වෙනවා. දැන් එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ටම කෝෂිකා ඉහිල් වෙලා තිබිලා මේ ටිකෙත් කෝෂිකා ඉහිල් වෙලා තියෙන්නේ. එහෙනම් කෝෂිකා ඉහිල් වී පවතින කාලය 0.5යි. ඔබේ පොතේ මෙන්න මේක දාන්න ඕනේ. හෘද චක්‍රය මුළු කාලය 0.8යි තත්පර, කර්ණිකා ආකුංචේ තත්පර 0.1යි, කෝෂිකා ආකුංචේ තත්පර 0.3යි, හෘදයේ පූර්ණ විස්තරයේ තත්පර 0.4යි. තත්පර කියලා එන්න ඕනේ. හරි? මේක දාන්න සම්පූර්ණයෙන්ම. හරි එහෙමනම් අපි අදට හෘදයේ ක්‍රියාකාරීත්වය උතනින් නතර කරනවා. තව තියෙනවා
උදේ සංසරණ පද්ධතිය ඉවර නෑ. තව ගොඩක් තියෙනවා කතා කරන්න. අපි ලබන සතියේ ඊටට ගැන කතා කරමු. හොඳයි එහෙනම් ආයුබෝවන්.